සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සබ්බ රතින් ධම්ම රති ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති අති ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ථ භික්ෂු මහා සංඝයාගෙන් අවසරයි මෙම අවස්ථාවෙහි විහාරස්ථානයේහි රැස්ව සිටින ප්‍රදේශවාසී ලොකු කුඩා ශ්‍රාවක ශ්‍රාවිකාවනි 71 වෙනි දහම් දෙසුම ශ්‍රවණය කරන්නටයි මේ සැඳෑවේ ඔබ හැමදෙනා සංසුන්ව තැන්පත්ව සිටින් 70ක් දහම් අසපු ඔබ ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව බොහෝ දෑ ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මා කල්පනා කරනවා මේ උඩ මළුවේ පාත මළුවේ චෛත්‍ය මළුවේ විහාර මළුවේ හැමතැනම රැස්ව සිටින පුණ්‍යවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියල්ලන් බොහොම ශ්‍රද්ධාවෙන් පුංචිම ශබ්දයක්වත් නගන්නේ නැතුව කුඩා දරුවන් වෙතින්වත් හඬක් නැගෙන්න ඉඩක් දෙන්නේ නැතුව නැගිටින්නේද නැතුව දුරකතනයක් නාද වෙන්නට දෙන්නේද නැතුව හැමදෙනාම සංසුන්ව මේ සිටින ඉරියව්වෙන් හරියට පැයක් නිහඬව දේශනාව ශ්‍රවණය කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. අද මේ ඉදිරියේ පහන් වැටියෙන් පෙන්වා දෙන්නේ 71 වෙනි දහම් දෙසුම බව. මේ දේශනාව පවත්වන්නේ ඊටාම වැදගත් අරමුණක් වෙනුවෙන් කියන බව දැන් දේශනා 70කදීම අහලා තියෙනවා. විහාරස්ථානයක් සියවසක් විහාරස්ථානයකින් සිදු කළ මෙහෙවර පරම්පරා ගණනාවකට ආධ්‍යාත්මික ජීවිතයට මඟ කියා දුන්නු විහාරස්ථානයේ සියවසක මෙහෙවර ඇගීම සඳහා මේ දෙසුම් සියයක් සූදානම් කළා තියෙනවා. මේ දායක මහත්මයෙකු අප හමු වෙන්නට පැමිණ මේ ආරාධනාව සිදු කළා පසුගිය මාසයේ දවසකට යෙදিলা තිබුණා. එහෙත් එදින මා බොහොම උවමනාවෙන් සහභාගී වීමට සූදානම්ව සිටියදී මාගේ ආදර පියාණන් වහන්සේ අභාව ප්‍රාප්ත වුණා. ඒ නිසා මට ඒ අවමංගල්‍ය කටයුතු සඳහා යෙදෙන්නට සිදු වූ නිසා මා දායක මහත්මයාට කතා කර කීවා එතුමාගේ උවමනාව ඉටු කරන්න මං ආශාවෙන් සිටියත් මෙහෙම විපතක් වුණා කියලා. මම අනිවාර්යෙන් මේ දේශනාවට වඩිනවා මට වෙන දවසක් මාරු කරලා දෙන්න. එහෙම කරපු ඉල්ලීම නිසා එතුමා මේ සතියේ දවසක ඔබ බණ අහලා තියෙන්නේ බණ 70ම සෙනසුරාදා ඉරිදා
නමුත් 71 වෙනි දේශනාව සතියේ දවසක අද සඳුදා අසන්නට සිද්ධ වුණේ අන්න ඒ කාරණාව නිසායි කියන බව මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඒ නිසා මේ දායක මහත්මයාගේ ඉල්ලීමෙන් අපේ නායක හාමුදුරන්ගේ ඉල්ලීමෙන් මගේ ඉල්ලීමෙන් අද සතියේ දවසේ විවිධ මෙහෙවරෙහි නියැලුණු ඔබ මේ 71 වෙනි දේශනාව ශ්‍රවණය කරන්ට පැමිණීම ගැන බෙහෙවින් සතුටු වෙනවා. පුණ්‍යානුමෝදනා කරනවා. අප ඉදිරියේ ඊටාම වටිනා වැදගත් උත්සවයක් අපට තියෙනවා. මුළු මහත් ලෝකවාසී බෞද්ධයාම සැමරිය යුතු. හැමදෙනාම දන්නවා ඒ කුමක්ද කියා. තථාගත බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600ක් සම්පූර්ණ වීම තවත් මාස කිහිපයකින් අපට මුහුණ දෙන්න තියෙන ඊටාම වැදගත් කාර්යයක්. මා හිතනවා මේ හැමදෙනාම මේ ගැන දැනුවත් වෙලා ඇති. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ඇයි? චූල සච්චක වගේ සූත්‍රවලදී දේශනා කරනවා අඳුරේ සිටින සමාජය ආලෝකයට රැගෙන යන අසහනයෙන් පිරිච්ච මිනිස්සුන්ට සහනය ඇති කරන්න. අපි මේ සංසාර දුකෙන් මුදවන් එතර කරවන් ලෝකයට බුදු කෙනෙක් පහළ වෙනවා කියලා චූල සච්චක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ චූල සච්චකට දේශනා කරනවා. පින්වත්නි, ඒ දුකින් අපිව මුදවන්න, අපිව සහනයටපත් කරන්න, තෘප්තිමත් කරන්න ලෝකයට බුදු කෙනෙක් පහළ වුණා නම් ඒ බුදු කෙනෙකුගේ පහළවීම, බුදු වීම සමරන්නට අපේ ජීවිතය ඇතුලේ අපට මෙහෙම අවස්ථාවක් ලැබීම හරි උතුම්. සම්මා සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600ක් මේ වටිනා සම්බුද්ධත්ව ජයන්තියත් ඔබේ සිතෙහි මේ දේශනාවන් සිදු කරනකොට තේමාවක් බවට පත් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. සම්බුද්ධත්ව ජයන්තිය තේමාවක් කරගත යුත්තේ ඇයි? ඔබ දන්නවා අපේ රටේ අපි බුද්ධ ජයන්ති ගණනාවක් සමරලා තියෙනවා. මේ වැඩිහිටි පින්වතුන්ට මතකද මීට අවුරුදු 50 ගණනාවකට පෙරදී ලංකාවේ බුද්ධ ජයන්තියක් සැමරුවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2500ක් සම්පූර්ණ වීම. එදා ඒ වර්ෂය මුළු රටම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳවත් වුණු බව එදා යුගයේ වාසය කළ පින්වතුන්ට මතක ඇති. අපි සොයා බැලුවා අවුරුදු 100ක් අතරේ, ඒ කියන්නේ 1901 ඉඳන් 2000 දක්වා අවුරුදු 100ක් අතරේ ලංකා ඉතිහාසයේ මිනිමෙරුම් අඩුම වර්ෂය 1956 බුද්ධ ජයන්තිය සැමරූ වර්ෂයයි. හොරකම් අවම වූ වර්ෂය, මරකම් අවම වූ වර්ෂය, අපරාධ අවම වූ වර්ෂය 1956 බුද්ධ ජයන්තිය සැමරූ වර්ෂයයි.
හිතලා බලන්න ආදරණීය පින්වත්නි, එහෙම අපරාධ අවම වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2500ක් පිරීම නිමිත්තෙන් මේ රටේ මිනිස්සු හැමෝම එකතු වෙලා ධර්මය ගැන වැඩි වැඩියෙන් කතා කළ නිසා මේ රටේ අපරාධ අවම කරන්නට එදා පුළුවන්කම ලැබුණා. එතකොට අන්න ඒ වෙනස අද අපට ඇති කරන්න මේ බුද්ධ ජයන්තිය භාවිතයට ගන්න බැරිද? හොඳටම පුළුවන්. අපි තවමත් සූදානම් නැහැ. අපි තවමත් ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. තවමත් ඒ ගැන අවබෝධයක් බොහෝ දෙනෙකුට නැහැ. මේක මොකද්ද මේ 2600 කියන්නේ? මොකද්ද 2554 කියන්නේ? ඔහොම අපෙන් අහනවා. මේ තරම් ජනමාධ්‍ය වලින් අපි මේ ගැන කතා කරනවා. ඒ නිසා ප්‍රබුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවනි, පින්වත්නි, හොඳට මතක තියාගන්න, සම්බුද්ධත්වයෙන් 2600ක් ලබන අවුරුදු වෙසක් පොයට සම්පූර්ණ වෙනකොට අපි මේ රටේ ජන ජීවිතවල විශාල වෙනසක් ඇති කරන්න ඕන. ඒ සඳහා රජය අපට තේමා පාඨයක් දීලා තියෙනවා. ඔබ දන්නවා මොකද්ද මේ තේමා පාඨය? පිළිවෙතින් පෙළ ගැසෙමු කියලා. පිළිවෙතින් පෙළ ගැසෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ මනුෂ්‍ය ප්‍රජාවේ ඔබේ ප්‍රතිපත්ති සංවර්ධනය කරන්න. කඩා වැටෙන මනුෂ්‍ය ධර්ම ගොඩනගන්න, සාර ධර්ම දියුණු කරන්න. මෙන්න මේ වෙනුවෙන් මේ සම්බුද්ධත්ව ජයන්තිය අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා මේ ගම්වැසියන් හරිම අපූර්ව විදියට සියක් දේශනා සංවිධානය කරමින් පන්සලේ උතුම් මෙහෙවර අගයන ගමන් මේ සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන්නත් කල්පනා කළොත් හරිම උතුම්. ඒ සඳහා මේ හැම දේශනාවක්ම භාවිත කරන්න බැරිද කියලා බලන්න. මම මේ කාලය මුළුල්ලේම කරන සෑම දේශනාවක් පන්සලක කළත්, මාධ්‍යක කළත්, ආයතනයක කළත්, පාසලක කළත් මං කතා කරන්නේ සම්බුද්ධත්ව ජයන්තියට අපි පෙළ ගැසෙන්නේ කොහොමද කියලා. ඊට අදාළ ධර්ම කාරණා, ඊට අදාළ සූත්‍ර දේශනා උපුටාගෙන ජන සමාජයට යම් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. අද දවසේ මා මේ දුර බැහැර ගෙවාගෙන ඔබේ විහාරස්ථානයට පැමිණිලා මේ කරන දේශනාවෙදිත් මා බලාපොරොත්තු වන්නේ අන්න ඊට අදාළව ජනප්‍රිය ගාථාවකින් දහම් දෙසන්නටයි. ඔබ හැමෝම මගේ මාතෘකා ගාථාව ශ්‍රවණය කරා. සබ්බදානං ධම්මදානං චිනාති, සබ්බ රසං ධම්ම රසෝ චිනාති, සබ්බ රතින් ධම්ම රති චිනාති, තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං චිනාති. මහා නායක මාහිම්පාණන් වහන්සේ පන්සලේ මෙහෙවර අගයන්න දහම් දෙසුම් 100ක් පවත්වන්න කල්පනා කරපු එක ඒ සියවස සමරන්න මහා ස්මාරකයක් හැදුවට වඩා හොඳයි. දැන් අපි හුඟක් දෙනා පුරුදු වෙලා ඉන්නේ සියවස පිරෙනකොට කණුවක් බඳිනවා. එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හදනවා. එහෙම නැත්නම් ධර්ම චක්‍රයක් බඳිනවා, තොරණක් බඳිනවා. ඕවා තමයි පුරුදු වෙලා ඉන්නේ හුඟක් තැන්වල. හැබැයි ඒ ඔක්කොටම වඩා
නායක හාමුදුරුවෝ ගත්ත තීරණය හරිම උතුම්. සියක් දේශනා පවත්වන්න. සියක් දේශකයන් වහන්සේලා වඩම්මන්. මේක ඓතිහාසික අවස්ථාවක් වෙයි මේ විහාරස්ථානයේ. තොරන් නොහැදුවට ස්මාරක නොහැදුවට ඊටාම වැදගත්ම ධර්ම ස්මාරකය මේ විහාරස්ථානයේ ගොඩනගන්නයි මේ පසුගිය කාලය මුළුල්ලේම වෙහෙස මහන්සි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම මම කල්පනා කළා 70ක් බණ අහපු ඔබ 71 වෙනි බණ අහනකොට මේ කාර්යාවලියෙහිම උතුම් බව පහදලා බණ කිව්වොත් හොඳයි කියන්නේ. සියක් දේශනාවන් පැවැත්වීමේ වටිනාකමම මතු කරගෙන සම්බුද්ධත්ව ජයන්තියේ තේමාවටත් අදාළ කරගෙන දහම් දෙසුම පැවැත්වුවොත් හොඳයි කියලයි මේ ගාථාව මම උපුටා ගත්තේ. ඔබ ඊටාම හොඳට දන්න මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කාටද? දෙවියන්ටයි. බලන්න අපේ ශාස්ත්‍රූ තථාගත බුදු පියාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි දහම් දෙසුවේ. එදා උදෑසන හිරු නැගෙන්නටත් පෙර පිබිදෙන තථාගතයන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ ශ්‍රී යහනට සැතපෙන්නට වැඩම කළා. පොඩි වෙලාවක් ඉඩ දුන්නා දෙවි දේවතාවුන්ට ඇවිල්ලා තමන්ට තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න. ඔන්න ඒ වෙලාවේ එක දවසක් මුළු දෙව්රම් වෙහෙරම බබළුවාගෙන සක්‍ර දේවේන්ද්‍රයෝ සතරවරම් දෙව් රජ මහදරුවෝ අවශේෂ දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පැමිණියා. පැමිණිලා පින්වත්නි බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා බුදු පියාණනි අද රාත්‍රියේ මේ මහරෑ ඔබ වහන්සේ හමු වෙන්න අපි සියලු දෙනාම පැමිණ ඉන්නවා. මොකද්ද හේතුව? අපේ දෙවි දේවතාවුන්ට ප්‍රශ්න හතරක් ඇති වෙලා තියෙනවා විසඳ ගන්න. මොනවාද මේ ප්‍රශ්න? දිව්‍ය ලෝකේ සමහර දෙවි දේවතාවුන් වහන්සේලා වාද විවාද කරන්න පටන් අරන් තියෙනවා ලෝකයේ දානයන් අතර කවර දානයක් උතුම් වෙනවාද? වාද කරනවා, තර්ක කරනවා. ඒගොල්ලන්ට විසඳුම් හොයාගන්න බැරි වෙලා. ලෝකේ රසයන් අතර කවර රසයක් උතුම් වෙනවද? වාද කරනවා, පිළිතුරක් හොයාගන්න බැරුව. ඒ වගේම ලෝකයේ රතින් ඇලීම් නිරත වීම අතර කවර ඇලීමක් උතුම් වෙනවද? ඒ වගේම පින්වත්නි බුදුහාමුදුරුවෝ උතුම් කියලා දේශනා කරන නිවන උතුම් වන්නේ ඇයි? බලන්න දෙවියන්ටත් ඇති වෙච්ච ගැටලු මිනිස්සුෝ වගේම ඔවුන්ට මේ ධර්ම ගැටලු ඇති වෙච්ච බව මේ කතාවෙන් අපට හොඳටම පේනවා. දෙවියන් මේ ගැටලු निराකරණය කරගන්න බැරි වුණාම දෙවියන් මොකද කළේ? සතරවරම් දෙව් රජදරුවෝ ළඟට ගියා. ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ කියන මේ සතරවරම් දෙව් රජදරුවෝ ළඟට ගිහිල්ලා ඒගොල්ලෝ කිව්වා අනේ ස්වාමීනි අපට ප්‍රශ්න හතරක් තියෙනවා විසඳුම් නැහැ. ඔබ වහන්සේලා හතර දෙනා එකතු වෙලා අපට මේ ප්‍රශ්න හතරට විසඳුම් දෙන්න.
සතරවරම් දෙව් රජ දරුවෝ එකතු වුණා. මේ ගැන කතා කළා සාකච්ඡා කළා. හැබැයි ඒගොල්ලන්ට විසඳුමකට එන්න බැරි වුණා. ඒ ගමන සතරවරම් දෙව් රජ දරුවෝ මොකද කළේ? සක්‍ර දේවේන්ද්‍රයා හම්බ වෙන්න ආවා. සක් දෙවිඳුට කියනවා අනේ දිව්‍ය රාජයාණෙනි මේ දෙවි දේවතාවුන් අපට ප්‍රශ්න හතරක් ඉදිරිපත් කළා. අපට නම් මේ ප්‍රශ්න හතරට විසඳුම් හොයාගන්න බෑ. ඔබ වහන්සේ මේ ප්‍රශ්න හතර විසඳන්න ඕනේ. සක්‍ර දේවේන්ද්‍රයන්ට මොකද වුනේ? සක් දෙවිඳු ඒ ගැන කතා කළා සාකච්ඡා කළා. අවසානයේ ඔහුට බැරි වුණා විසඳුමකට එන්න. අන්තිමට සක් දෙවිඳු තීරණය කරනවා මට ගැටලුවක් ඇති වෙච්ච වෙලාවට මම යන්නේ තථාගත බුදුහාමුදුරුවෝ ළඟට. ඒ නිසා අපි සියලුම දෙනා තථාගත බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කරමු කියලා අන්න සක්‍ර දේවේන්ද්‍රයෝ බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා බුදු පියාණනි අපි ආවේ මේ දෙවියන්ගේ ගැටලු හතර ඔබ වහන්සේලා නිරාකරණය කරගන්නයි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න හතර අහලා ලෝකේ දානයන් අතර කවර දානයක් උතුම් වෙනවද? ලෝකේ රසයන් අතර කවර රසයක් උතුම් වෙනවද? ලෝකේ ඇලීම් අතර කවර ඇලීමක් උතුම් වෙනවද? නිර්වාණය උතුම් වන්නේ කවර හේතු සාධක නිසාද කියලා අහපු ප්‍රශ්න හතරට බුදු පියාණන් වහන්සේ දුන්නු උත්තරය තමයි මගේ මාතෘකාව. සබ්බදානං ධම්මදානං චිනාති. සබ්බදානං මේ ලෝකේ මනුෂ්‍යයන්ට කළ හැකි සියලු දානයන්. බලන්න ඔබට කොච්චර දානයන් කර හැකිද? අහස උසට මහා ගොඩනැගිලි මාලිගා තනා සසුනට පුදත හැකි දානයක් වශයෙන්. ඔබට ලෝකේ තියෙන සියලු ආහාර වර්ග එක්කොට අසදෘශ මහා දන් දිය හැකි ආමිෂමය වශයෙන්. ඒ වගේම නොඑක් ඉඩ කඩම් යාන වාහන නොඑක් දේවල් පොතපත මේ නොඑක් දේවල් පුදත හැකි දානයක් වශයෙන්. හැබැයි මේ සියලුම දානයන් පරදවා ධම්මදානං චිනාති ධර්ම දානය ශ්‍රේෂ්ඨයි කියලා දෙවියන්ට බුදුහාමුදුරෝ දේශනා කළා. අද දවසේ 70 දවසක් තිස්සෙත් ඔබ කළා තියෙන්නේ නායක හාමුදුරුවෝ ඔබලවා කරවලා තියෙන්නේ අන්න ඒ උතුම් යයි ශ්‍රේෂ්ඨයයි තථාගත බුදුහාමුදුරෝ දේශනා කළ උතුම්ම දානයයි. ඊළඟට සබ්බ රසං ධම්ම රසෝ ජිනාති. අපේ දිවට කොච්චර රස දැනෙනවාද බලන්න. අද උදෑසන සිට ඔබ ඔය දිවෙන් මොන දේවල් වින්දද බලන්න. එකක්වත් දැන් විඳින්න බෑ. මේ මොහොතේ බෑ. හරිම తాවකාලිකයි. ඒ නිසා දිවෙන් ලබන හැම රසයක්ම తాවකාලිකයි. හැබැයි කනෙන් විඳින ධර්ම රසය తాවකාලික වෙන්නේ නැහැ. ඒක බොහෝ කාලයක් විඳින්න පුළුවන් රසයක්. ඒ නිසා සියලු රස පරදවා ධර්ම රසයම දිනනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. දැන් මේ වෙලාවේ මේ මළු හැම එකකම රැස් වෙලා ඉන්න ලොකු කුඩා සියලු දෙනා වෙන කිසිවක නිරත නොවි
ඔබේ සවන් මා වෙත යොමාගෙන විඳින්නේ ඒ උතුම් ධර්ම රසයයි. තුන්වැන්න සබ්බ රතින් ධම්ම රති ජිනාති. රති කියන්නේ ඇලීමයි. තවත් සරල කළොත් රති කියන්නේ නිරත වීමයි. උදෑසන පිබිදුණු ඔබ මේ පන්සලට එන තුරා කළ වැඩ සිහිපත් කර බලන්න. පිබිදුණු වෙලේ ඉඳන් අද රාජකාරී දවසක මේ හැම දෙනාම ගෙදර දොරේ වැඩ, වතු පිටිවල වැඩ, දූ දරුවන්ගේ වැඩ, කාර්යාල වැඩ, ව්‍යාපාර වැඩ කොච්චර ඔය ඔක්කොම කළනේ ආවේ. එතකොට කොච්චර දේවල් වල නිරත වුණාද බලන්න. හැබැයි ඔය සෑම නිරත වීමකදීම මේ පිරිසෙන් වැඩි දෙනෙකුට කොච්චර තරහ ගියාද බලන්න. කොච්චර කේන්ති ගියාද බලන්න. කොච්චර වෛර ඇති වුණාද බලන්න. රණ්ඩු ඇති වුණාද බලන්න. ඒ කියන්නේ වැඩි දෙනෙකුට ඔය වැඩ ටික කරනකොට රාග ద్వේෂ මෝහ ඇති වුණාමයි. ඔයින් එකක් හරි ඇති වුණා. ඒ නිසාම බුදුහිමියන් වදාලා දෙවියන්ට සබ්බ රතින් සියලු ඇලීම් පරදවා ධම්ම රතින් ජිනාති. ධර්ම රතිය දිනනවා. ධර්මෙහි යෙදීම දිනනවා. ධර්මයෙහි නිරත වීම උතුම්. එතන රාග ద్వේෂ මෝහ නැති නිසා. බලන්න මේ මලු පුරා රැස්ව සිටින ලොකු කුඩා හැමෝගෙම සිතට නිකමටවත් රාග ద్వේෂ මෝහ දැනෙන වෙලාවක් නෙමෙයි. කොයිතරම් උතුම්ද ධර්ම රතිය. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දෙවියන්ට ධර්මයේ නිරත වීම උතුම් බව පෙන්වුවා. 4 තණ්හක්ඛයෝ තණ්හාව මුළුමනින්ම නැති කර දමන නිසා, ක්ෂය කරන නිසා සබ්බ දුක්ඛං ජිනාති සියලු දුක් කෙලවර කරන නිසා නිවන උතුම්. දැන් බලන්න තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් කියපු කාරණා 4ම ඔබ කරන්නේ නැද්ද? ධර්ම දානමය පින්කම කරනවා මෙතන. ධර්ම රසය විඳිනවා මෙතන. ධර්මයේ ඇලෙනවා මෙතන. නිවනටත් මඟ හදා ගන්නවා මේ රමණීය ආරාම භූමියේ ඉඳගෙන. ඒ නිසා උතුම් කියෝ කරුණු 4ක් 70 දවසක් කරපු ඔබ අද දවසේ 71 වෙනි දවසටයි මේ පත් වෙලා ඉන්නේ. ශ්‍රාවකෙයිනි, ශ්‍රාවිකාවනි, ඇයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය උතුම් කියලා දේශනා කළේ? ඉතිරි වෙලාවේ මම පහදන්නේ අන්න ඒකයි. උතුම් කිව්ව තමා. ඇයි උතුම් කියලා කිව්වේ? අපේ නායක හාමුදුරුවෝ මහානායක මාහිම්පාණන් වහන්සේ ඇයි ඔබට පන්සලේ සියවස සමරන්න ගොඩනැගිල්ලක් ඉදි කරවන්නේ නැතුව සියක් දෙසුම් දේශනා කරවන්න කල්පනා කළේ? අන්න ඒක තමයි ඊළඟට මා සාකච්ඡා කරන්නේ. මා කල්පනා කරන දෙයක් තියෙනවා මේ ලෝකේ. මා හිතනවා ඒක නිවැරදි කියා. මට කවුරුවත් වැරදි කියා කිව්වේ නෑ මෙතෙක්. අපි හරිම කැමති දේවල් තියෙනවා. මොනවද? සින්දු අහන්න හරි කැමති. නැටුම් බලන්න හරි කැමති. ඇස් දෙක පිනවන්න හරි කැමති. ටෙලිනාට්‍ය බලන්න බොහෝ දෙනෙක් කැමති. දේශීය විදේශීය. ඒ වගේම
වෙනත් බාල බොළඳ තරු වැඩසටහන් වලට අපි හරි කැමතියි. ඒ කැමැත්ත තුළ අපේ වර්ධනය වෙලා තියෙනවා යමක් මොකක්ද ඒකට කියන නම රසිකත්වය. රසිකත්වය. ඒ කියන්නේ මොකක්ද? ගීත රසිකත්වය, නාට්‍ය රසිකත්වය, සිනමා රසිකත්වය, ටෙලි රසිකත්වය, තරු රසිකත්වය, ඔය වගේ මේ ඔක්කොම ලොකු කුඩා විවිධ රසිකතාවයන් ඇති කරගෙන තියෙනවා නේද? ඔය රසිකතාවන් සියල්ල හොඳට හිතලා බලන්න අපේ ජීවිතේ ගැටලු වලට විසඳුම් දෙනවද අවුල් කරනවද? වැඩිපුරම කරන්නේ ජීවිතේ බොහෝ ගැටලු වලට විසඳුම් දෙන්නේ නැහැ. ඒවා වඩාත් ගැටලු බවට පත් කරනවා. අපේ ප්‍රශ්න වඩාත් අවුල් කරනවා. එහෙම නොවේදයි හිතලා බලන්න. ශ්‍රේෂ්ඨ වටිනවනේ යන යන තැන ජයග්‍රාහී මිනිසෙක් බවට පත් වෙන. ඒ නිසා අද අපිට වමනා වෙලා තියෙනවා ධර්ම රසිකයෝ මුළු රට පුරාම හදන්න. ධර්ම රසිකයෝ හදන්න ඕන වෙලා තියෙනවා ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න. කොහොමද निराකරණය වෙන්නේ? දැන් මේ ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත් රාත්‍රියේ මේ සොඳුරු රාත්‍රිය අපට ලැබෙන්නේ සෝබා දහමෙන්. මේ රාත්‍රිය අපට ලැබෙන්නේ අපේ කායික මානසික විවේකය අපට හොඳින් විඳින්න. පින්වත්නි, මේ බණ ටික අහලා ගෙදර දොරට යන ඔබ ආහාර පාන ආදිය අරගෙන හැමෝම නින්දට වැටෙනවානේ. පොඩි දරුවෝ නම් වැටුණු තැනම නින්දයයි. හැබැයි වැඩිහිටියන්ට එහෙම වෙන්නේ නෑනේ. සමහර වෙලාවට නිදි යහනේ හුඟා කල්පනා කරනවා. නිදි යහන සමහර වෙලාවට කටුක වෙනවා. නින්ද යන්නේ නෑ. ප්‍රශ්න එන ඔළුවට, ගැටලු එන ඔළුවට. එතකොට ඒව ගැන කල්පනා කර මහා රෑ වෙනකන් ඉන්නවා. නපුරු හීන පේනෝ සමහර අයට. කෑ ගහනවා සමහර අය නපුරු හීන බලා. කොච්චර බලන්න රෑට එහෙම කෑකෝ ගහන අය. ඇයි අපට එහෙම වෙන්නේ? මගේ කල්පනාවේ හැටියට නම් සත්තු අරගෙන බලන්න. අපේ දැස ඉදිරියේ ඉන්න බල්ලෝ, පූසෝ, ගවයෝ මේ ඔක්කොම අඳුර වැටෙනකොට උන්ටත් මේ සොඳුරු අඳුර හරිම ශාන්තියක්. උන් හිටී තැන වැටෙනවා. නිද කිර කිරා ඉන්නේ නෑනේ. උන්ට නිින්ද යනවනේ හොඳට. සතුන්ට හොඳට නිින්ද යනවා නම් ඇයි අපට නිදන්න බැරි? අපේ ජීවිතේ කොහේ හරි ගැටලු තියෙනවා. අපේ ඔලු නරක් කරගෙන වැරදි දේවල් වලින් ඔලු පුරවාගෙන අපේ ජීවිතේ හරි කුඩුකේඩුකන් ටිකක් අපට තියෙනවා. එක්කෝ වෙන කෙනෙක් ගැන සොයන්නේ නැතුවම ඉන්න බෑ. එහෙම නැත්නම් අපි කතා කරන වචන වලින් අපිව අපිරිසිදු වෙනවා, දූෂිත වෙනවා. එහෙම නැත්නම් අපි ඕපදූප කියනවා, කේලම් කියනවා, තව කෙනෙක් පෙලන්න හදනවා, පීඩාවටපත් කරන්න හදනවා. කොහේ හරි තැනක වැඩි දෙනෙකුට ප්‍රශ්න. මෙන්න මේ නිසා රාත්‍රිය සෝබා දහමින් අපට සුවසේ නිදන්න ලැබුණු රාත්‍රිය කටුක රාත්‍රියක් බවට පත් කරගෙන බොහෝ දෙනෙක් උදෑසන පිබිදෙනවා. හරිම
කටුක විදියට තරහෙන් කෝපයෙන් එහෙම නැගිටලා දවස ගත කරනවා තරහෙන් කෝපයෙන්. මිනිස්සුන්ට හැමදාම ප්‍රශ්නනේ. සතුන්ට ප්‍රශ්න නෑනේ. ඇයි අපට මේ තරම් ප්‍රශ්න? ගෙදරක් ඇතුලේ ස්වාමි භාර්යාවන්ට විසඳගන්න බැරි ප්‍රශ්න තියෙනවාද? ගමක එකිනෙකා අතර විසඳගන්න බැරි ප්‍රශ්න තියෙනවාද? නෑදෑයන් අතර විසඳගන්න බැරි ප්‍රශ්න තියෙනවාද? එහෙම නැත්නම් කාර්යාලයට කම්මලට වැඩපොළට ගියාම විසඳගන්න බැරි ප්‍රශ්න? ඒ හැම ප්‍රශ්නයක්ම නිර්මාණය කරන්නේ අධර්මකාමී මිනිස්සු. හිතලා බලන්න. අධර්මකාමී මිනිස්සු ලෝකේ ප්‍රශ්න හදනවනේ. සත්තු එහෙම කරන්නේ නෑනේ. සත්තු උන්ගේ චර්යාව අනුව ජීවත් වෙලා මැරිලා යනවා. සත්තුන්ට වඩා බොහෝ දියුණු වෙච්ච අපි මේ සමාජයේ ප්‍රශ්න හදාගෙන වෙනසෙනවා. මේ ලෝකේ බලන්න කොච්චර එහෙම මිනිස්සු වෙනවද? මිනිස්සුන්ගේ ජීවිත නිර්පරාධ විනාශ කර ගන්නවා. විනාශ වෙනවා. මගේ කල්පනාව නම් දැන් මම පෞද්ගලිකව හිතන දෙයක් තියෙනවා. මේ ලෝකේ කාටවත්ම මා රිදවන්න බෑ. මාව මානසිකව වටන්න බෑ. මට කලකිරීම ඇති කරවන්න බෑ. මගේ දැසට කඳුළු දෙන්න බෑ. මං එහෙම හිතනවා. මට කාටවත් මේ දේ කරන්න බෑ. ඒ නිසා මම හිතනවා මම ජයග්‍රාහී. බොහෝ රාජකාරී බහුල කෙනෙක් මම. පන්සලේ වැඩ සරසවියාවන් පස්සේ උගන්වන එක විතරක් නෙවෙයි පරිපාලන වැඩ විභාග වැඩ සමාජයේ ජාතියේ විවිධ වැඩ ඔක්කොම එළමෙන විදියට කරන ගැටලු නැහැ. කිසිම වෙලාවක කලකිරීමක් නැහැ. මා එහෙම කියන්නේ ඇයි අපට එහෙම වෙන්න බැරි? ඒ නිසා පින්වත්නි තව කිසිම කෙනෙකුට ඔබ ඉදිරියේ ඉන්න භාර්යාවකට ස්වාමි පුරුෂයා විසින් හෝ ස්වාමි පුරුෂයාට භාර්යාව විසින් හෝ කාටවත් මේ ලෝකේ තව කෙනෙක් පෙලන්න බෑ. එහෙම පෙලන්නේ පීඩාවටපත් කරන්නේ කාරණා දෙකක්. එකක් තමන් ධර්ම රසිකයෝ නොවන නිසා ධර්ම රසිකත්වය නැති නිසා තමන් හරි දුර්වල මිනිස්සු බවට පත් වෙලා තමන්ගේ දුර්වලතා හොයාගෙන තමන්ට පහර දෙනවා. තමන් වේදන ඇති කරගන්නවා. ඒක නොවේද මේ ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා බලන්න. දැන් මම මේකට නිදර්ශනයක් දෙකක් ගන්න කැමතියි. ළඟදී දවසක මා දේශනා විශ්වවිද්‍යාලයේදී දේශනයකට ගිහිල්ලා එනකොට හැඩිදැරිය හොඳ තරුණෙක් මගේ කාර්යාලයේ ඉදිරියේ බෑග් එකක් කරේ දාගෙන බොහොම දුක්මුසු මුහුණෙන් හිටියා. මම ඊට පෙර ඒ තරුණයා දැක තිබුණේ නැහැ. මගේ ශිෂ්‍යයෙකු නොවේ. ඔහු මා කාර්යාලය ඇතුළට ගිය පසු මා පසුපස ආවා. ඇවිල්ලා මට මං වාඩි වෙන්න කිව්වහම ඔහු කියනවා හාමුදුරුවනේ මම ආවේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං ඇහුවා පුතේ ඔයා කවුද? මම විද්‍යාපීඨයේ දෙවනි වර්ෂයේ ශිෂ්‍යෙක්. විද්‍යාපීඨයේ දෙවන වර්ෂයේ ශිෂ්‍යෙක්. එතකොට විද්‍යාව හදාරන්න. විද්‍යාව හදාරන මේ දෙවනි වර්ෂයේ තරුණයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද ඇහුවාම යාළුවෝ නැහැ. ඒ නිසා මට ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. මේ ඔක්කොම දමල ගහලා යන්න හිතෙනවා. කවුරුවත් මට නෑ ආශ්‍රය කරන්න. මේ දවස්වල විභාගෙත් තියෙනවා. විභාගෙ වැඩ කරගන්නත් බෑ. දැන් බලන්න මේ ගැහැණු ළමෙක් නෙමෙයි.
පිරිමි ළමෙක් අවුරුදු 22ක 23ක භද්‍ර යවුවනේ ඉන්න කෙනෙක් කොයිතරම් තැවිලාද මේක මාව හොයාගෙන ඇවිල්ලා කිව්වොත් හොඳයි කියලා හිතුනේ. මම මගේ වැඩ ඔක්කොම පැත්තකින් තියලා පැය එකමාරක් දේශනාවක් කළා. ඔහුට මොකද්ද දේශනාව? අවුරුදු 23ක් කරපු දේවල් සිහිපත් කරන්න. අගනගරේ සරසවියකට එන්න ශක්තිය ලැබුණේ කොහොමද කියලා හිතන්න. තනියම නෙමෙයි. අම්මා හිටියා, තාත්තා හිටියා, තමන් වෙහෙස මහන්සි වුණා, ගුරුවරු හිටියා, අභියෝග ජයගත්තා. ලෝකේ වෙන කවර යාළුවෙක්වත් නැති වුණත් තමන් කරපු දේවල් ටික තමන්ට අභිමානනීයයිනේ. ඒ අභිමානනීය අතීතයේ මෙනෙහි කරගෙන වැඩ කල් දාන්නේ නැතුව, කලකිරෙන්නේ නැතුව ජීවිතයට මුහුණ දෙන්න කියලා ඉගන්නවා. හරි සතුටු වෙලා පන්තියට ගියා. ඒ ශිෂ්‍යයා මට ඊට පස්සේ 3-4 වතාවක් දුරකථනෙන් කතා කළා. ඔහු දැන් ජයග්‍රාහී තරුණයෙක්. කිසිම දෙයකින් වැටෙන්නේ නැහැ. ඔහු මම ධර්ම රසිකයෙකු කළා. ධර්ම රසිකයෙක්. බලන්න ධර්ම රසිකත්වයේ නැති වුණු තැන ජීවිතේ කඩා වැටෙනවා. ඊයේ පෙරේදා උසස් පෙළ විභාගයේ තිබුණා. හැමෝම දන්නවා. උසස් පෙළ විභාගේ තියෙන දවස්වල ස්වර්ණ වාහිනී ප්‍රවෘත්තියක් විකාශනය වුණා, වේදනාකාරී. බලපු අයට මතක ඇති. මොකද්ද මේ ප්‍රවෘත්තිය? එක ශිෂ්‍යාවක් විභාග ශාලාවට ගිහිල්ලා ඇවිල්ලා එක ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා ගෙදර ඇවිල්ලා වහ බීලා මැරුණා. ලියලා තියෙන්නේ මොකද්ද? මට ප්‍රශ්න පත්‍රයට වෙලාව මදි වුණා. ආදරණීය පින්වත්නි, කල්පනා කර බලන්න, අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලැබපු ඒ සිසු දියණියට පැය 3ක ප්‍රශ්න පත්‍රයට විනාඩි 10ක් මදි වුණා කියලා ගෙදර ඇවිල්ලා වස බොන්න අයිතියක් තියනවාද? එහෙම මැරෙන්න අයිතියක් තියනවාද? කොහොමද ඒ නිවට මරණයට ඈපත් වෙන්නේ? ඈ තේරුම් අරගත්තේ නෑ ලෝකය, ජීවිතය කොච්චර වටිනවද කියලා. එහෙම අවබෝධ කරගන්න ඇයට ධර්ම ශක්තියක් තිබුණේ නෑ. ඒ නිසා හොඳ ධර්ම රසිකාවියක් වුණා නම් කවදාවත් ප්‍රශ්න පත්‍රයේ වෙලාව වරද්ද ගන්නෙත් නෑ. වැරදුනත් මේ සැරේ වැරදුනා නම් මං ඊළඟ සැරේ දිනනවා කියන ධෛර්යය ඇති කරගන්නවා මිසක් වහකුප්පිය කටේ හෙලා ගන්නේ නෑ. මේ ගම්වල වොහම නිවට මිනිස්සු ඉන්නවා. ඒකයි මා විශේෂයෙන් මතක් කරන්නේ. තමන්ගේ ජීවිතය පරාජිතයෙක් බවට පත් කරගත්තාම දහමට ලං වෙන්නේ නැතුව ඒ පරාජිතකම ජීවිතය තොර කරගන්න ඛේදවාචකයක් බවට පත් කරගන්න මිනිස්සු ඕන තරම් ඉන්නෝ මේ ලෝකෙ. අන්න ඒ නිසා හැම තැනකම ධර්ම රසිකත්වයේ සංවර්ධනය කර ගන්නවා නම් අපට මේ ලෝකේ ගැටලු වලට විසඳුම් තියෙනවා. මා ඊයේ සවස් යාමේ එක්තරා අවමංගල්‍යයකට සහභාගී වුණා. ඒක හරි ඛේදවාචකයක්. මහානාම විද්‍යාලයේ කොළඹ උසස් පෙළ ගණිතාංශයෙන් අධ්‍යාපනය ලැබපු එක ශිෂ්‍යයෙක් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. අන්තිම දවසේ විභාගෙ ලියලා ගෙදර ආවා. ගෙදර ආවහම අම්මා ගෙදර නැහැ. පොඩ්ඩක් කඩේට ගිහිල්ලා. දැන් මේ ළමයාට අම්මා දොර වහලා කඩේට ගිහිල්ලා තිබුණා. එනකන් ඉන්න බැරි වුණා.
ඉක්මනට ගෙට යන්න ඕන වුණා. තට්ටු දෙකේ ගයක් එයා මොකද කළේ අර ගේ පැත්තට නැමිච්ච අඹ ගහක් තියෙනවා. අඹ ගහට නැග්ගා. ගේ පැත්තට නැමිච්ච අත්ත දිගේ ඇවිල්ලා අර උඩ තට්ටුවේ බැල්කනියට අත්තෙන් පැන්නා වඳුරෙක් වගේ. පැන්නව මොකද උනේ? බැල්කනියට වැටුනේ නෑ බිමට වැටුණා. ඔළුව වැදුනා පඩියක මලා. ජීවිතේ කෙලවර කරගත්ත හැටි. දැන් ඇයි මෙහිම මිනිස්සු නිරපරාධේ මැරෙන්නේ? අම්මා කඩේට ගොස් එනතුරා මේ පුතුට ඉන්න බැරි තරම් දඩිබිඩි සමාජයක්. එහෙම නොවේද බලන්න. ඉක්මනින් අරමුණ කරා ගමන් කරන සමාජයක් බවට අපි පත් වෙලා තියෙනවා. ඉක්මනින් අරමුණ කරා කෙටි මාර්ගවලින් යන්න. එහෙම වෙන්නේ ධර්ම රසිකත්වයේ නැති නිසායි කියලා මම හිතනවා. ඒ පුතා හොඳ ධර්ම රසිකයෙක් වුණා නම් අම්මා එනකම් පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. කලබල වෙන්නේ නැහැ. කලබලයක් ඇති කරගන්නෙම නැහැ. අපේ අද සමාජයේ බාල પરම්පරාව මේ දඩිබිඩි සමාජයේ කෙටි මාර්ගවලින් අරමුණ කරා පිවිසෙන්නට පුරුදු කරපු සමාජයේ අපට ධර්ම රසිකයෝ කළා එහෙම නැතුව ටිකක් සංසුන්ව ඉවසලා වැඩ කරන තැනට රැගෙන යන්න අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒ නිසා පින්වත්නි මේ ගාථාවත් ඔබේ දේශනා මාලාවත් මං හිතනවා මේ ගම ලොකු වෙනසකට ලක් කරලා ඇති කියලා. මොකද 70 දේශනා 70ක් අහපු ඔබ හොඳ ධර්ම රසිකයෝ රසිකාවියෝ වෙලා ඇති. මේ කුඩා දරු දැරියෝ හොඳට බණ අහලා ධර්මයේ ගැන හොඳ ආදරයක් ගොඩනගාගත්ත පිරිසක් වෙලා ඇති. ඒ නිසා හැබැයි මතක තියාගන්න බණ තියෙන නිසා පන්සලට ඇවිල්ලා බණ අහලා මේ ගේට්ටුවෙන් එළියට යනකොට ඔය 70 දවසේම අලුත් මිනිස්සු වෙලා ගියේ නැත්තම් 100ක් නෙවෙයි 1000ක් දේශනා කෙරෙව්වත් මෙතන වැඩක් වෙන්නේ නැහැ. 1000ක් දේශනා කළා. හැම දවසකම ආපු මිනිස්සු නොවේයි එළියට යන්න ඕනේ. අලුත් වෙලා යන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ නම් අපේක්ෂා කළේ එහෙමයි. පින්වත්නි බුදු පියාණන් වහන්සේ ධර්ම රසිකයෙකුගේ ලක්ෂණ කරුණු 6ක් දේශනා කළා. මම මේක තමයි විශේෂයෙන් පහදන්නේ ඔබට ඉදිරි තව දේශනා 29ක් අහන්න තියෙනවා. මේ 29 දිම මේ කරුණු 6 ගැන හිතන්න. ඒ කරුණු 6 අඩංගු වෙලා තියෙන්නේ සුස්සූසති කියන සූත්‍රයේ. හරිම උතුම්. මේ සූත්‍රයේ කරුණු 6ක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. පළවෙනි කරුණු 3 බණ අහන්නට පෙර කල්පනා කරන්න ඕනේ. ඉතිරි කරුණු 3 බණ ඇසුවාට පස්සේ සිතන්නට ඕනේ. මොනවද බණ අහන්නට පෙර කරුණු 3? පළවෙනි එක දේශයමානේ සුසුසති. දෙවෙනි එක සෝතං ඕදහති. තුන්වෙනි එක චිත්තං උපට්ඨපේති. ඔන්න ඒ කරුණු 3 මොනවද මේ? දේශයමානේ සුසුසති කියලා කියන්නේ දේශනාව හොඳින් ශ්‍රවණය කිරීම. ආශාවෙන් ශ්‍රවණය කිරීම. කැමැත්තෙන් ශ්‍රවණය කිරීම. මං හිතනවා අද සතියේ දවසක මේ ඉල්ලීමට ඔබ ආවේ බණ ඇසීමේ කැමැත්ත ඔබ තුල දැන් වර්ධනය වෙලා තියෙන නිසා. ඕන තැනක බණක් තියෙන තැනකට ආශාවෙන් කැමැත්තෙන් එන්නේ ධර්ම රසිකයා. ඊළඟට ඇවිල්ලා
කලබල නැතුව ඉක්මනට වාඩි වෙනවා. දැන් සමහර විහාරස්ථානවල අපි දකින්නේ බෝධි පූජාවට ප්‍රමුඛතාව දෙනවා. ඒක ඉතා වැදගත්. බෝරජාණන් වහන්සේට බෝ සමිඳුට කරන පූජාව හරිම උතුම් අපේ සිත කය සනසගන්න. එයින් වැඩෙන්නේ ශ්‍රද්ධාව විතරයි. ප්‍රඥාව දියුණු කරගන්න ධර්ම දේශනාව තියෙන්න ඕනේ. ඒ නිසා සමහර තැන්වල අපිට පේන්නේ බෝධි පූජාව ඉවරුණු ගමන් බණට හාමුදුරුවෝ වඩිනවා කියු ගමන් කට්ටියක් කඩාගෙන දුවනවා. ඉන්නේ නැහැ. ඒ යන අය ධර්ම රසිකයෝ. ඒගොල්ලන්ට බණ ඕනේ නැහැ. ඒගොල්ලෝ ධර්ම රසිකත්වයේ සංවර්ධනය කරගන්නේ නැහැ. අර බෝධි පූජාවෙන් සැනසෙන්න උත්සාහ කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපේක්ෂා කළේ කැමැත්ත ආශාව තමන් තුළ තියෙන්න ඕනේ. දෙවැනි එක පින්වත්නි සෝතං කන් දෙක යොමාගෙන අහන්න. කන් දෙක යොමාගෙන අහන්න ඕනේ. මට පේන විදියට පේන තෙක්මානේ කවුරුවත් හෙල්ලෙන්නේ නැහැ. කන් දෙක වෙන දෙයකට යොමු කරගත්තේ නැතුව. දැන් සමහර තැන්වල ගෙවල් වල විශේෂයෙන් බණට ගියාම හරි බාධා තියෙනවා. ගෙවල් වල අය වැඩ කරනවා බණ අතරේ. උයනවා, සංග්‍රහ කරනවා, පිළිගන්නවා. ඔය අතරේ දුරකථන ඇමතුම් එනවා. ඒවටත් කතා කරනවා. සාක්කුවල මේව නාද වෙනවා. ඒවටත් කතා කරනවා. කොච්චර බාධා ඇති වෙනවද බලන්න. ඒ නිසාම මම නම් කවුරු හරි ඇවිල්ලා ගෙදරක බණට ආරාධනා කළාම මම කඩදාසියක් හදාගෙන ඉනවා. මෙන්න මේ කඩදාසිය දෙනවා. දීලා කියනවා මේකේ නීති මාලාවක් දාලා තියෙනවා. මං එනකොට ගෙදර බණ ශාලාවක් වෙලා තියෙන්න ඕනේ. වෙන කිසිම වැඩක් තියෙන්න බෑ ගෙදර. උයන්න පියන්න බෑ. උයන පියනා ඉන්න බෑ. කාමරවල ටීවී බල බල ඉන්න බෑ. වෙන වැඩ කර කර ඉන්න බෑ. සියලු දෙනාම සුදු ඇඳගෙන ඇවිල්ලා ඉන්න ඕනේ. දුරකථන නාද වෙලා තියෙන්න ඕනේ. බුද්ධ පූජාව හැදිලා තියෙන්න ඕනේ. හැමෝම කයිවාරු ගහන මිනිස්සු ඉන්න බෑ ගෙදර. බණහර ඉවරුනහම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ නීති ටිකට එකඟද කියලා ඇහුවොත් බණට යනවා. එහෙම නීති දාන්න වෙලා තියෙන්නේ අපි ගෙවල් වල ගිහිල්ලා අපේ කාලය නිර්පරාධිගත කරන නිසා. කොච්චර කිව්වත් සමහර වෙලාවට දුරකථනය විසන්ධි කරගන්න කල්පනා කරන්නේ නැහැ. පන්සල් වල නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් බලන්න දැන් ඔය දුරකථන වල මේ නාද ඒ නාද වලට සින්දුනේ ඇහෙන්නේ. පැයක් බණ කියනකොට දුරකථන 10ක් නාද වෙනකොට සින්දු 10ක්. ඉතින් ඒක සාක්කුවේ තද වෙලා තියෙන්නේ ගන්න වෙලාව යනවා. මල්ලේ තියෙන්නේ ගන්න වෙලාව යනවා. සින්දුවම යනවා. එතකොට කොහොමද බණහන්? ශ්‍රාවකයාට බාධා ඇති වෙන්නේ නැද්ද? අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ අපේක්ෂා කළේ නිහඬ පරිසරයක් තියෙන්න ඕනේ. මේ පන්සලේ පරිසරය තියෙනවා. තුන්වෙනි එක පින්වත්නි චිත්තං උපට්ඨපේති. සිත යොමාගෙන අහන්න ඕනේ. අපේ සිත දුවනවා, දඟලනවා, පනිනවා. හැබැයි බණහන වෙලාවක ශ්‍රාවකයා ජයග්‍රාහී වෙන්නේ ඔය සිත දමනය කරගත්තොත්. ඒ නිසා මේ වෙලාවේ මේ ඔක්කොම හිත දමනය කරගෙන ඉන්නේ. වෙන දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. පින්වත්නි සමහර දවසට පෝය දවසට එහෙම බණ ශාලාවකට ගියාම උපාසක උපාසිකාවන් බොහෝ දෙනෙක් පන්සිල් දෙනකොටම ඇස් දෙක පියාගන්න. මුළු පැයක්ම බණ කියනකොට නිදාගන්න පිරිස ඉන්නවා. හිතලා බලන්න. එහෙම නිින්ද යන්නේ ඇයි? මේ මූලික කාරණා තුන ඕන් සපුරා ගන්නේ නැති නිසා.
ආශාවෙන් අහන්නේ නැති නිසා, කන් දෙක යොමා ගන්නේ නැති නිසා, සිත දමනය කරගන්නේ නැති නිසා බුදුහාමුදුරුවෝ අපේක්ෂා කළා පින්වත්නි ධර්ම රසිකයා මේ කාරණා තුන සපුරාගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට දෙවනුව බණ අහලා ඉවර වුණාම ධර්ම රසිකයාට මොකද වෙන්නේ? කාරණා තුනක් සම්පූර්ණ කරගන්න ඕනේ. අත්තං ගන්හාති, අනත්තං රිංචති, කන්තියා සමන්නාගතෝ හෝති. මොනවද අත්තං ගන්හාති කියන්නේ? දේශනාවෙහි හරය ජීවිතයට එකතු කරගන්න ඕනේ. පින්වත්නි හැම දේශනාවක්ම මාතෘකාවකට දේශනාවෙන්. දැන් මම අද මගේ මාතෘකාව ධර්ම රසිකයා ගොඩනගන්නේ කොහොමද? ඒක කොච්චර ජීවිතේදී උතුම් වෙනවද? ගැටුම් निराකරණය කරගන්න. මේ ගැන ඔබ හිතන්න. මං කියපු දේ ගෙදරක් ඇතුලේ ආයතනයක් ඇතුලේ කොහොමද අපිට ගැටුම් निराකරණය කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ? අපි අහන බණ තුල භාවිතාවක් කරගෙන. මම ඒකට තව කරුණු කියලා දෙනවා ස්වල්පයක්. දෙවැනි එක අනත්තං රිංචති. අනත්ත කියලා කියන්නේ අපේ ජීවිතේ සිද්ධ වෙන වැරදි. මා තුලත් වැරදි තියෙන්න පුළුවන්. මේ හැමදෙනා තුළම පෘථග්ජනයන් වශයෙන් අඩුපාඩු තියෙනවා. මේ ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා බණ 70ක් අහපු ඔබ යනකොට ජීවිතේ වැරදි 70ක් නිවැරදි කරගෙන ගියා නම් අන්න ඔබ ධර්ම රසිකයෙකු වෙලා ඇති. අද දවසේ මේ ලොකු කුඩා හැමෝම යනකොට මගේ ජීවිතේ පුංචි මහරි දුර්වලතාවයක් මම නිවැරදි කරගෙන යනවා කියලා හිතුවොත් අන්න ඔබ ධර්ම රසිකත්වය ඇති කරගත්තා වෙනවා. ඔබ සංස්කරණය වුණා වෙනවා. බලන්න පැරණි කාලේ මහා ධර්මශාලාවල ස්වාමීන් වහන්සේලා දේශකයන් වහන්සේලා කියන මේ වගේ දේශනා අහගෙන එළිවෙන තුර අපේ මිනිස්සු වාඩි වෙලා හිටියා බණශාලාවේ. උදේට ගෙදර ගියේ අර කියපු දේවල් ගැන හිත ඒගොල්ලෝ කවදාවත් ඒව අහලා පැත්තකට දාවෙන ජීවිතය හදාගත්ත මිසක් අපිට ඒ කාලේ සරසවි තිබුණේ නැහැ, විශ්වවිද්‍යාල තිබුණේ නැහැ. හොඳම තක්ෂලාව ධර්මශාලාව වුණා. ජාතිය හැදුවේ ධර්මශාලාවෙන්. අදත් අපිට බැරි කමක් නැහැ. ඒ නිසා මේ ගම හදන්නේ මේ පන්සලේ මේ ධර්මයෙන්, මේ දේශනාවන්ගෙන්. ඊළඟ පරම්පරාව හැදෙන්නේ මේ බණෙන්. ඒ අය ධර්ම රසිකයෝ කරන්න අරගෙන එන්න හැමදාම මෙතෙන්. අද අපට වෙලා තියෙන දරුවෝ ටියුෂන්, ඕනි ටියුෂන් එපා කියන්නේ නැහැ. ඒක අවශ්‍යමයි. හැබැයි බණ කියන පැය ඇතුළට පුළුවන් නම් ඇදගෙන ගෙනල්ලා මෙතන වාඩි කරලා තිබ්බොත් නිකමට හරි අර විනාඩි 10ක් ප්‍රශ්න පත්‍රයට මදි වුණා කියලා වහකුප්පිය කටේ ගන්න එක නතර වෙයි. එහෙම නැත්තම් අඹගස් වලින් ගෙට පනින්න ඕනේ කියලා හිතන දඩිබිඩි පරම්පරාවට ටිකක් ඉවසලා වැඩ කරන්න පුළුවන් වෙයි. ඒකයි පින්වත්නි වැදගත්කම. ඊටාම වැදගත් දේ අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? කන්තියා සමන්නාගතෝ හෝති. ඉවසීම ප්‍රගුණ කරගන්න. බලන්න මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ අපේක්ෂා කළාමයි බණ අහන ශ්‍රාවකයා නැගිටිනකොට ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. අද අපට ඉවසීම තියනවාද? වැඩිහිටියන්ට ඉවසීම නැහැ. තරුණ තරුණියන්ට ඉවසීම නැහැ. ඉවසීම නැති නිසා මේ සමාජෙ කොච්චර අර්බුද නිර්මාණය කරගෙන තියෙනවද? හිතලා බලන්න. කෙල හිර කරගෙන මැරෙන්නේ,
ලිම් පතුල් වලට පනින්නේ, ගංගාවල පනින්නේ, වස කන්නේ, ගහගන්නේ, ඇන කොටා ගන්නේ මේ ඔක්කොම ඉවසීම නැති වෙච්ච නිසා. ඉවසීම නැති වුණාම ආවේගශීලී වෙනවා. ආවේගශීලී වුණාම ප්‍රචණ්ඩකාරී වෙනවා. හැසිරෙන්නේ යක්ෂෝ යක්ෂණීන් වගේ. හුඟක් වෙලාවට බලන්න. ඒ නිසා ධර්ම රසිකයා යනු ඉවසලා වැඩ කරන කෙනෙක්. මොකක්ද ඉවසනවා කියන්නේ? ඉවසනවා කියන්නේ අපි හැමෝටම ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. දරුවෙකුට උනත් එහෙමයි. ප්‍රශ්න එනවා. ආවහම කලබල වෙන්නේ නැතුව සංසුන්ව සාවධානව නිහඬව ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්නට උත්සාහ කිරීම. බලන්න පෞල් ජීවිතවල එහෙම වෙනව නම් අඹු සැමියන් එතන ගැටලු තියෙන්න බෑනේ. අද තරුණ සමාජයේ යුග දිවි ආරම්භන බොහෝ දෙනා ඉක්මනින් ඒව ඉවර කර ගන්නවා. ඉවසීම නැති නිසා. පැරණි අම්මලා තාත්තලා මොනතරම් ඉවසීමෙන් තමන්ගේ ජීවන අභියෝග ජයග්‍රහණය කළාද කියලා බලන්න. ඉවසීම අපිට අවශ්‍යයි. ඒක නියමටකමක් නෙවෙයි ඉවසනවා කියන්නේ. කැත්තට පොල්ල වගේ ඉන්න එක ජයග්‍රහණයක්ද? එක්කෙනෙක් ටිකක් හයියෙන් කතා කරනකොට තව අනිත් එක්කෙනත් ඊටත් වඩා හයියෙන් කතා කරන්න ගියාම තමයි ගැටලුව ප්‍රශ්නය ගොඩනගෙන්නේ. ඒ නිසා එක්කෙනෙක් හයියෙන් කතා කරනකොට අනිත් එක්කෙනාට බැරිද නිහඬව නිශ්ශබ්දව ටිකක් සෙමින් කතා කරන්න. එතකොට නෙවෙයිද ගැටුම निराකරණය වෙන්නේ. එහෙම නැතුව අපි එක්කෙනෙක් හයියෙන් කතා කරනකොට ඊට වඩා හයියෙන් කතා කරන්න ගිහිල්ලා ගැටුම් ඇති කරගෙන අවුල් කරගන්නේ නැද්ද ජීවිතේ? ඒ නිසා පින්වත්නි ඔබ 70ක් බණ අහපු අය නම් 70 වෙනි දවසේම ඉවසීම ප්‍රගුණ කරගත්තා නම් තමයි බුදුහාමුදුරුව අපේක්ෂා කළ ආනිසංස ඔබ ලැබුවා වෙන්නේ. අදින් පස්සෙත් එහෙම හිතන්න.